රයිට් පුතේ අද මම වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න ඔයගොල්ලන්ට දාරිත්‍රික සම්බන්ධ සිද්ධාන්ත කොටස. රයිට් බලන්නකෝ. දාරිත්‍රික සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ 12 වසරේ 7 වෙනි පාඩමේ. මූලික විදුලි තාක්ෂණ වේදයේ යටතේ මූලික විදුලි උපාංග වලින් අපිට දාරිත්‍රික කතා කරන්න තියෙනවා. රයිට් මේ තියෙන පුතේ දාරිත්‍රිකය. දැන් මේ දාරිත්‍රිකය බලන්නකෝ. දාරිත්‍රිකයට කිසියම් හැඩයක් තියෙනවා. ඒ දාරිත්‍රිකේ මේ වගේ අග්‍ර දෙකක් තියෙනවා. රයිට් මේ දාරිත්‍රිකය බලන්නකො. දාරිත්‍රිකයට පුතේ අග්‍ර දෙකක් තියෙනවා. මෙන්න එක අග්‍රයක් මෙන්න අනිත් අග්‍රය. ඒ වගේම පුතේ දාරිත්‍රිකයේ දත්ත කීපයක් සටහන් කරලා තියෙනවා. මෙතන බලන්නකො. දාරිත්‍රිකයේ මත 450 වෝල්ට් කියලා දාලා තියෙනවා. ඒ වගේම දාරිත්‍රිකයේ සටහන් කරලා තියෙන 22යි මයික්‍රෝෆැරඩ් කියලා අගයක්. මේ 450 වෝල්ට් කියන්නේ පුතේ දාරිත්‍රිකයට ලබා දිය හැකි උපරිම වෝල්ටීයතාවය. මේ 22යි මයික්‍රෝෆැරඩ් කියන්නේ දාරිත්‍රිකයේ ධාරණාව. එහෙම නැත්නම් ධාරිතාව කියනවා. පැහැදිලි. රයිට්. එතන මේ දාරිත්‍රික වලට පුළුවන් ආරෝපණ ගබඩා කරගන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ දාරිත්‍රිකයේ අග්‍ර දෙකට කෝෂයක් සම්බන්ධ කරා කියලා. ඒ කියන්නේ දාරිත්‍රිකයේ අග්‍ර දෙකට විභවාන්තරයක් සපයනවා. දාරිත්‍රිකයේ අග්‍ර දෙකට විභවාන්තරයක් සැපෙව්වහම මේ දාරිත්‍රිකයකට ආරෝපණ ගබඩා කරගන්න පුළුවන්. හැබැයි පුතේ ආරෝපණ ගබඩා කරගන්නේ తాවකාලිකව. දැන් අපි හිතමු කෝෂයේ ධනාග්‍රය මෙතෙන් සම්බන්ධ කරා කියලා. කෝෂයේ ඍණාග්‍රය මෙතෙන් සම්බන්ධ කරනවා. මේ ධනාග්‍රය සම්බන්ධ වෙනවා ගිහිල්ලා දාරිත්‍රික ඇතුලේ තියෙන තහඩුවකට. ඒ තහඩුව පුතේ ධන ලෙස ආරෝපණය වෙනවා. මේ ඍණාග්‍රය සම්බන්ධ කරපු අග්‍රයේ ගිහිල්ලා සම්බන්ධ වෙනවා දාරිත්‍රික ඇතුලේ තහඩුවකට. ඒ තහඩුව ඍණ ලෙස ආරෝපණය වෙනවා. ඒතර දාරිත්‍රිකයකට පුළුවන් ආරෝපණ తాවකාලිකව ගබඩා කරගන්න. විභවාන්තරයක් සැපෙව්වහම ආරෝපණ తాවකාලිකව ගබඩා කරගන්න පුළුවන් දාරිත්‍රිකයකට. රයිට් බලන්න පුතේ දාරිත්‍රික හදන හැටි. දැන් දාරිත්‍රිකයේ අග්‍ර දෙකක් තිබ්බනේ. මෙන්න එක අග්‍රයක් මෙන්න අනිත් අග්‍රය. ඔය දාරිත්‍රිකයක් සාමාන්‍යයෙන් හදන්නේ තහඩු දෙකක් මැදට දානවා පරිවාරක ද්‍රව්‍යයක්. දාලා තහඩු දෙකට අග්‍ර දෙකක් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ පුතේ සන්නායක තහඩු දෙකක් මැදට පරිවාරක ද්‍රව්‍යයක් යොදලා ඒ සන්නායක තහඩු වලට අග්‍ර දෙකක් සම්බන්ධ කරලා දාරිත්‍රිකයක් හදාගන්න පුළුවන්. එහෙම හදාගත්තු දාරිත්‍රිකයක් තමයි පුතේ මේ තියෙන්නේ. රයිට්. එතකොට සමහර දාරිත්‍රික හදනවා පුතේ එක පැත්තක තියෙනවා සන්නායක තහඩුවක් අනිත් පැත්තේ රසායනික ද්‍රව්‍යයක් පෙඟවූ කඩදාසියක් තියෙනවා. මම ඒක දාරිත්‍රික වර්ගීකරණයේදී කියලා දෙන්න. පොදු වශයෙන් දාරිත්‍රිකයක් හදාගන්නේ සන්නායක තහඩු දෙකක් මැදට පරිවාරක ද්‍රව්‍යයක් යෙදීමෙන්. මේ තියෙන එක සන්නායක තහඩුවක්, මේ තියෙන අනෙක් සන්නායක තහඩුව. මේ මැද තියෙන පරිවාරක ද්‍රව්‍ය ඉදිරි පුතේ පොලිතීන් ගන්න පුළුවන්, පිඟම් මැටි ගන්න පුළුවන්. රයිට්. එතකොට සන්නායක තහඩු දෙකට තමයි දෙපැත්තෙන් අග්‍ර දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. රයිට්. මෙන්න දාරිත්‍රිකයක් හදන හැටි. සන්නායක තහඩු දෙකක් මැදට පරිවාරක ද්‍රව්‍යයක් දැමීමෙන් දාරිත්‍රිකයක් හදාගන්න පුළුවන්. රයිට්. එතකොට එන්නකො අර මුල්ම කොටසට. දැන් දාරිත්‍රිකයට අපි විභවාන්තරයක් දුන්නාම දාරිත්‍රිකය ඇතුලේ ආරෝපණ ගබඩා වෙනවා. එහෙමනේ හඳුන්වන්නේ. මම මේකේ අනිත් පැත්ත කරනවා. විභවාන්තරයක් දෙන්නේ දාරිත්‍රිකයට ආරෝපණ දෙනවා. දාරිත්‍රිකයට ආරෝපණ දුන්නොත් පුතේ අග්‍ර අතර විභවාන්තරයක් ඇති වෙනවා. එහෙනම් මෙහෙම පාඩම් කරලා තියන්නකෝ. දාරිත්‍රිකයකට විභවාන්තරය සැපයූ විට දාරිත්‍රිකයේ ආරෝපණ ගබඩා වේ. දාරිත්‍රිකයට ආරෝපණ ලබා දුන් විට දාරිත්‍රිකයේ අග්‍ර අතර විභවාන්තරයක් ඇති වේ. පැහැදිලි? රයිට්. එන්න ඊළඟ කොටසට. අපි දාරිත්‍රිකයක ධාරණාව කියන්නේ මොකක්ද කියලා බලමු. නැත්නම් ධාරිතාවය. අපි කියවනේ දාරිත්‍රිකයට ආරෝපණ දුන්නොත් අග්‍ර අතර විභවාන්තරයක් ඇති වෙනවා කියලා. මට මේ දාරිත්‍රිකයේ අග්‍ර අතර විභවාන්තරය වෝල්ට් 1කින් වැඩි කරන්න ඕනේ. 1කින් වැඩි කරන්න ඕනේ. එහෙනම් දාරිත්‍රිකයේ අග්‍ර අතර විභවාන්තරය වැඩි කරන්න අපිට ආරෝපණ දුන්නා නම් හරිනේ. මෙන්න මේ දාරිත්‍රිකයේ අග්‍ර අතර විභවාන්තරය වෝල්ට් 1කින් වැඩි කරන්න දෙන්න ඕනේ ආරෝපණ ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ ආරෝපණ ප්‍රමාණයට අපි කියන පුතේ දාරිත්‍රිකයේ ධාරණාව කියලා. එහෙනම් දාරිත්‍රිකයක ධාරණාව විස්තර කරන්නේ දාරිත්‍රිකයේ අග්‍ර අතර විභවාන්තරය වෝල්ට් 1කින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය කියලා. පුතේ ඒ දාරිත්‍රිකයේ ධාරණාව මනින ඒකකය වෙන්නේ ෆැරඩ්. දාරිත්‍රිකයේ ධාරණාව මනින ඒකකය වෙන්නේ ෆැරඩ්. මේ දාරිත්‍රිකයක මෙන්න මේ විදිහට දාරිත්‍රිකයේ ධාරණාව සටහන් කරලා තියෙනවා. රයිට්. පැහැදිලි නේද? රයිට්. එතකොට අපිට මෙන්න මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන් දාරිත්‍රිකය සම්බන්ධයෙන්. දාරිත්‍රිකයට දෙන ආරෝපණ ප්‍රමාණය Q කියලා හිතන්නකෝ. එතකොට දාරිත්‍රිකයේ ධාරණාව C කියලා හිතන්නකෝ. අග්‍ර අතර විභවාන්තරේ V කියලා හිතන්නකෝ. එතකොට අපිට Q සමානයි CV කියලා සම්බන්ධයක් ගන්න පුළුවන්. අපිට මේකෙන් ගැටලු විසඳන්න එනවා. ඒ කියන්නේ පුතේ දාරිත්‍රිකයේ ගබඩා වන ආරෝපණ ප්‍රමාණය සමානයි දාරිත්‍රිකයේ ධාරණාව වැඩි කරන්න ඕනේ දාරිත්‍රිකයේ අග්‍ර අතර විභවාන්තරේ නැත්නම් වෝල්ටීයතාවය.
Q කියන්නේ ආරෝපණ ප්‍රමාණය, C කියන්නේ ධාරණාව, V කියන්නේ විභවාන්තරය, එහෙම නැත්නම් වෝල්ටීයතාවය. රයිට්. එතකොට පුතේ ආරෝපණ ප්‍රමාණය මනින්නේ කූලෝම් වලින්. ධාරණාව මනින්නේ ෆැරඩ් වලින්. වෝල්ටීයතාව මනින්නේ වෝල්ට් වලින්. ඒ සම්මත ඒකක වලින් ගැටලුවට දත්ත ආදේශ කරපුවාම අපිට නියමිත විදිහට ගැටලුව හදාගන්න පුළුවන්. රයිට්. අපි ඊළඟ කොටසට යමු. ධාරිත්‍රකයක ධාරණාව රඳා පවතින සාධක. දැන් ධාරිත්‍රකයේ ධාරණාව කියන්නේ ධාරිත්‍රකයේ අග්‍රතර විභවාන්තරය වෝල්ට් එකකින් වැඩි කිරීම සඳහා ලබා දෙන ආරෝපණ ප්‍රමාණය. ඔන්නේ ධාරණාව රඳා පවතින සාධක තුනක් තියෙනවා. බලන්න පුතේ දැන් ධාරිත්‍රකය හදනකොට මේ තහඩු වලට කිසියම් වර්ගඵලයක් තියෙනවනේ. ඔය වර්ගඵලය අපිට අඩු වැඩි කරන්න පුළුවන් තහඩුවේ සයිස් එක අනුව. එහෙනම් තහඩුවකට ක්‍රියාකාරී වර්ගඵලයක් තියෙනවා. ඒ වගේම තහඩු දෙක අතර පරතරයක් තියෙනවනේ. මේ පරිවාරක ද්‍රව්‍ය මැදට දානකොට පරතරයක් ඇති වෙනවා. ඒ පරතරයත් අපිට අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම පුතේ ධාරිත්‍රකයේ මැදට දාන පරිවාරක මාධ්‍යයට ගුණයක් තියෙනවා. ඒ ගුණයට අපි කියනවා පාරවේද්‍යතාව කියලා. මාධ්‍යයේ පාරවේද්‍යතාව. මේකත් අපිට වෙනස් කරන්න පුළුවන් දාන ද්‍රව්‍ය වෙනස් කරලා. එහෙනම් බලන්න පුතේ වර්ගඵලය වෙනස් කරන්න පුළුවන්. මාධ්‍යයේ පාරවේද්‍යතාව වෙනස් කරන්න පුළුවන්. තහඩු දෙක අතර පරතරය වෙනස් කරන්න පුළුවන්. මේ තුන් දෙනා වෙනස් කරනකොට ධාරිත්‍රකයේ ධාරිතාවයේ නැත්නම් ධාරණාව වෙනස් වෙනවා. එහෙනම් ධාරිත්‍රකයේ ධාරණාව තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය මතයි තහඩු දෙක අතර පරතරය මතයි මාධ්‍ය පාරවේද්‍යතාව මතයි රඳා පවතිනවා. එතනින් අපිට පුතේ සම්බන්ධයක් ගන්න පුළුවන් C සමානයි එප්සයිලම් A බෙදීම D. C කියන්නේ ධාරිත්‍රකයේ ධාරණාව, එප්සයිලම් කියන්නේ මාධ්‍ය පාරවේද්‍යතාව, A කියන්නේ තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය, D කියන්නේ පුතේ තහඩු දෙක අතර පරතරය. තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය වැඩි කරොත් එහෙම අපිට ධාරණාව වැඩි කරගන්න පුළුවන්. හොඳට බලන්නකෝ. ඒ වගේම පුතේ තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය අඩු කරොත් එහෙම ධාරිත්‍රකයේ ධාරණාව අඩු වෙනවා. තහඩුව අතර පරතරය වැඩි කරොත් එහෙම යට කොටසනේ වැඩි වෙන්නේ. එතකොට පුතේ ධාරිතාවය අඩු වෙනවා. නැත්නම් ධාරණාව අඩු වෙනවා. රයිට්. අපි ඊළඟට බලමු ධාරිත්‍රකයක් ආරෝපණය කිරීම සහ විසර්ජනය සම්බන්ධය. පුතේ ධාරිත්‍රකයක අග්‍ර දෙකට කෝෂයක් සම්බන්ධ කරොත් ධාරිත්‍රකය ආරෝපණය වෙනවා. අපි ඒක මුලින්ම කියවනේ. එතන මේ තියෙන්නේ ධාරිත්‍රකයේ සංකේතයෙන් ඇඳලා මේ තියෙන්නේ. එතන මේ තියෙන්නේ පුතේ කෝෂය. එතන ධාරිත්‍රකයට කෝෂයක් සම්බන්ධ කරව අවස්ථාවක් තියෙන්නේ. කෝෂයේ ධනාග්‍රය වේ මේ තියෙන කෝෂයේ ඍණාග්‍රය. එතකොට කෝෂයේ ධනාග්‍රය පැත්තේ තියෙන තහඩුව ධන ලෙස ආරෝපණය වෙනවා. කෝෂයේ ඍණාග්‍රය පැත්තේ තියෙන තහඩුව ඍණ ලෙස ආරෝපණය වෙනවා. එතකොට ධාරිත්‍රකයක් මේ විදිහට ආරෝපණය කරගන්න පුළුවන්. අපි හිතමු මේ කෝෂය අයින් කරලා මේ ධාරිත්‍රකයේ අග්‍ර දෙක එකට සම්බන්ධ කරනවා කියලා. කම්බියක් මගින්. ඒ කියන්නේ පුතේ දැන් මේ තියෙන්නේ ආරෝපිත ධාරිත්‍රකයක් කියලා හිතන්නකෝ. මම මෙන්න මේ අග්‍ර දෙක කම්බියකට සම්බන්ධ කරනවා. එතකොට පුතේ ධාරිත්‍රකයේ විසර්ජනය වෙනවා. පැහැදිලි. එහෙනම් ධාරිත්‍රකයක් ආරෝපණය කරන්න පුළුවන් කෝෂයක් සම්බන්ධ කරලා ධාරිත්‍රකයේ විසර්ජනය කරන්න ආරෝපිත ධාරිත්‍රකයේ අග්‍ර දෙක කම්බියක් මගින් සම්බන්ධ කරා නම් හරියි. රයිට් පුතේ. රයිට්. අපි ඊළඟට බලමු ධාරිත්‍රකයේ ගබඩාවන ශක්තිය සම්බන්ධයෙන්. දැන් පුතේ ධාරිත්‍රකයකට මේ විදිහට ආරෝපණ ලබා දෙනකොට එයා තුළ ශක්තියක් ගබඩා වෙනවා. ඒ ශක්තිය අපිට හොයන්න පුළුවන් භාගයක් CV වර්ගය කියන සම්බන්ධය. C කියන්නේ පුතේ ධාරිත්‍රකයේ ධාරණාව. B කියන්නේ ධාරිත්‍රකයට සපයන විභවාන්තරය. එතකොට ධාරිත්‍රකයේ ධාරණාව දන්නවනම් එයාට සපයන විභවාන්තරය දන්නවනම් මේ සම්බන්ධයට අගයන් ආදේශ කරලා අපිට ධාරිත්‍රකයේ ගබඩාවන ශක්තිය හොයන්න පුළුවන්. ශක්තිය මයින් ඒකකෙ වෙන්නේ පුතේ ජූල්. රයිට්. යන්නකො ධාරිත්‍රක වර්ගීකරණයට ඊළඟ තීරය කොටසට. පුතේ ධාරිත්‍රක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක්කෙනා ස්ථීර ධාරිත්‍රක, දෙවෙනි එක්කෙනා විචල්්‍ය ධාරිත්‍රක. රයිට්. ස්ථිර ධාරිත්‍රක වල සංකේතය තමයි මේ තියෙන්නේ. මේ තියෙන පුතේ විචල්්‍ය ධාරිත්‍රක වල සංකේතය. අපි එතකොට ස්ථිර ධාරිත්‍රක කියලා කියන්නේ ධාරිත්‍රකයේ ධාරණාව නියත ධාරිත්‍රක වලට. ඒ කියන්නේ පුතේ දැන් මේ ධාරිත්‍රකයේ මෙතන ධාරණාව පෙන්වන්නේ. මෙන්න මේ ධාරණාව වෙනස් කරන්න බැයි නම් අපිට. ඒ කියන්නේ නියත ධාරණාවක් තියෙනම් අපි කියන ඒගොල්ලන් පුතේ ස්ථිර ධාරිත්‍රක කියලා. ඒගොල්ලෝ කොටස් දෙකකට බෙදෙනවා ද්‍රවීය ධාරිත්‍රක සහ නිර්ද්‍රවීය ධාරිත්‍රක කියලා. එතකොට පුතේ විචල්්‍ය ධාරිත්‍රක කියන්නේ ධාරණාව වෙනස් කරන්න පුළුවන් ධාරිත්‍රක වලට. ධාරිත්‍රකයක ධාරණාව වෙනස් කරන්න පුළුවන් නම් අපි ඒගොල්ලන්ට කියන විචල්්‍ය ධාරිත්‍රක කියලා. පැහැදිලි. රයිට්. අපි බලමු පුතේ ස්ථිර ධාරිත්‍රක වර්ග දෙක. මෙන්න පළවෙනි ධාරිත්‍රකයේ ද්‍රවීය ධාරිත්‍රක, මෙන්න නිර්ද්‍රවීය ධාරිත්‍රක. ස්ථිර ධාරිත්‍රක පුතේ වර්ග දෙකයි ද්‍රවීය ධාරිත්‍රක සහ නිර්ද්‍රවීය ධාරිත්‍රක. හරි. බලන්නකො ද්‍රවීය ධාරිත්‍රකයක් හදන විදිය. ද්‍රවීය ධාරිත්‍රකයක් හදන්නේ එක පැත්තකට සන්නායක තහඩුවක් දානවා, අනෙක් පැත්තට පුතේ රසායනික ද්‍රව්‍යයක් මෙගූ කඩදාසියක් දානවා. දාලා මැදට
ලෝහ ඔක්සයිඩ් පටලයක් වගේ පරිවාරකයක් දානවා. දාලා පොතේ අර කඩදාසිය තියෙන පැත්තට තුනී ලෝහ පත්‍රයක් දාලා දෙපැත්තට අග්‍ර දෙකක් සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට අපිට ද්‍රවීය ධාරිත්‍රකයක් හදාගන්න පුළුවන්. රයිට්. එතකොට ද්‍රවීය ධාරිත්‍රකක මේ රසායනික ද්‍රව්‍යකින් පිඟ වූ කඩදාසිය තියෙන පැත්ත ඍණ. සන්නායක තහඩුව තියෙන පැත්ත ධන. ඒතර ද්‍රවීය ධාරිත්‍රකක ධන ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා. ඒතර පරිපත වලට අපි මෙයා සම්බන්ධ කරනකොට නිවැරදිව සම්බන්ධ කරන්න ඕනේ ධන ඍණ හොඳට බලලා. රයිට්. ඊළඟට අපි යමු නිර්ද්‍රවීය ධාරිත්‍රක වලට. පොතේ නිර්ද්‍රවීය ධාරිත්‍රයක් හදාගන්නේ ඇලුමිනියම් පත්‍ර වගේ සන්නායක තහඩු දෙකක් මැදට පිගම් මැටි පොලිතීන් වගේ පරිවාරක ද්‍රව්‍යයක් දාලා. ඒතර මෙයාගේ දෙපැත්තම එක සමාන. ඒ කියන්නේ ධන ඍණ ભેදයක් නැහැ. අග්‍ර දෙකම සමානයි. පැහැදිලි නේද? රයිට්. එතකොට ස්ථිර ධාරිත්‍රක වර්ගීකරණය හරි ද්‍රවීය ධාරිත්‍රක සහ නිර්ද්‍රවීය ධාරිත්‍රක. රයිට් පුතේ. අපි ඊළඟට බලමු ධාරිත්‍රකයක ධාරණාව හොයන ක්‍රම. ක්‍රම තුනක් තියෙනවා පුතේ. පළවෙනි එක වර්ණක හේතු ක්‍රමය, දෙවෙනි එක අකුරු සංඛ්‍යාක හේතු ක්‍රමය, තුන්වෙනි එක සංඛ්‍යාත්මක හේතු ක්‍රමය. දැන් පුතේ සමහර ධාරිත්‍රක තියෙනවා මෙන්න මේ වගේ ධාරිත්‍රකයේ ධාරණාව ධාරිත්‍රකයේ මතු පිට සටහන් කරන්නේ වර්ණපටි වලින් දක්වනවා. ඔයාලට මතක ඇතිට ප්‍රතිරෝධකවල වර්ණපටි ක්‍රමය ආන් ඒ වගේමයි. ඉතින් අපි මේ විදිහට ධාරිත්‍රකයක් දුන්නොත් එයාගේ අගය හොයන්න නම් මේ වගුව පාඩම් කරන්න ඕනේ. අර ප්‍රතිරෝධකවල වර්ණකේත ක්‍රමයට අදාළ වගුවමයි තියෙන්නේ. හැබැයි එතෙන්දී තිබ්බට මෙතන සහනාගේ අගයන් ටික වෙනස් වෙනවා. අර ඒ පාඩම් කරන්න ඕනේ අදාළ වර්ණයට අදාළ අංකයයි. ඊට පස්සේ පුතේ සහනාගේ පාඩම් කරන්නේ සහනාගේ කොටස් දෙකක් තියෙන කොටස් දෙකෙන් පාඩම් කරන්න ඕනේ. හරි මම එක උදාහරණයක් කියලා දෙන්නම් මේකේ. මෙන්න පුතේ ධාරිත්‍රකයේ තියෙනවා. ධාරිත්‍රකයේ පාට ටික බලන්න කහ, නිල්, රතු, දුඹු. හරි ඉස්සල්ලාම කරන්නේ පළවෙනි වර්ණපටි දෙක තෝරගන්නවා. පළවෙනි වර්ණපටි දෙකට අදාළ අංකය ගන්න ඕනේ. ඉස්සල්ලාම තියෙන කහ ඊළඟට තියෙන නිල්නේ බලන්න පුතේ. කහ කියන්නේ 4. නිල් කියන්නේ 6. එහෙනම් කහ වෙනුවට මම 4 දානවා. නිල් වෙනුවට 6 දානවා. එහෙනම් මේ පළවෙනි වර්ණපටි දෙකේ අගය ගත්තා. ඊළඟට තියෙන පුතේ රතු පාට. තුන්වෙනි වර්ණපටියෙන් 10 බලය පෙන්වන්නේ. ඉතින් රතු වල අගේ 2නේ. එහෙනම් පුතේ 10 2 කියලා අපි ලියන්න ඕනේ. එහෙනම් බලන්න පුතේ පළවෙනි එක්කෙනා කහින් 14, දෙවෙනි එක්කෙනා නිල්ෙන් 10, තුන්වෙනි එක්කෙනා 10 බලයට අයිති වෙන්නේ. රතු කියන්නේ 2යිනේ. 10 2 කියලා ලියමු. උත්තරේ එන්නේ පුතේ පිකෝ ෆැරඩ් වලින්. මෙන්න ධාරිත්‍රකයේ ධාරණා. එතන පුතේ 46 වැඩි කිරීම 10 2යි පිකෝ ෆැරඩ්. අන්තිම එක්කෙනාගෙන් මේකේ නැත්තම් 4 වෙනි වර්ණපටියෙන් අපි හොයන්නේ සහනගේ. දැන් පුතේ 46 වැඩි කිරීම 10 2 කියන්නේ 4600යි නේද? ඔය 4600 අගේ 10යි පිකෝ ෆැරඩ් වඩා වැඩි. මෙන්න මේ සහනාගේ කොටස් දෙකට එන්නේ. සහනාගේ 10යි පිකෝ ෆැරඩ් වඩා වැඩි නම් අගේ ගන්න මෙන්න මේ කොටසේ. සහනාගේ 10යි පිකෝ ෆැරඩ් වඩා අඩුයි නම් මෙන්න මේ තීරුවෙන් ගන්න ඕනේ. දැන් පුතේ සහනාගේ 10යි පිකෝ ෆැරඩ් වඩා වැඩි පැහැදිලිව පේනවා. එහෙනම් පුතේ සහනාගේ ගන්න ඕනේ අපි පළවෙනි කොටසේ. එහෙනම් දුඹුරුනේ. දුඹුරු වලට අදාළ සහනාගේ බලන්න. ධන හෝරින 100යි නේද? රයිට්. එහෙනම් අපි සහනාගේ ධන හෝරින 100යි කියලා දානවා. එහෙනම් මේ ධාරිත්‍රකයේ ධාරණාව 46 වැඩි කිරීම 10 2ක් පිකෝ ෆැරඩ් ධන හෝරින 101. එහෙම නැත්නම් 4600යි පිකෝ ෆැරඩ් ධන හෝරින 101යි. රයිට්. දෙවෙනි උදාහරණයට යන්න. කොළ, කළු, කහ, රතු. එහෙනම් කොළයි කළු වලින් අපි අගේ ගමු කෙලින්ම. කොළ කියන්නේ 5 නේද? කළු කියන්නේ බිඳුව නේද? එහෙනම් පළවෙනි දෙන්නෙන් මම දානවා 5යි බිඳුවයි 50යි. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනාගෙන් 10 බලයි. කහ කියන්නේ 4. එහෙනම් පුතේ 10යි 4යි. උත්තරේ පිකෝ ෆැරඩ් වල ඉන්නේ 50 වැඩි කිරීම 10යි 4. ඒ කියන්නේ 10ට වඩා වැඩි අගයන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් පුතේ මේ තීරුවෙන්නේ සහනගේ ගන්නේ. 10ට වඩා 10යි පිකෝ ෆැරඩ් වඩා වැඩි නම් මේ තීරුවෙන් ගන්නවා. 10යි පිකෝ ෆැරඩ් වල අඩුයි නම් මේ තීරුවෙන් ගන්නවා. එහෙනම් පුතේ මෙතන 10යි පිකෝ ෆැරඩ් වඩා වැඩිනේ. එහෙනම් රතු වලට අදාළ සහනගේ. රතු වලට අදාළ සහනගේ වෙන්නේ ධන හෝරේ 2. එහෙනම් මෙන්න පුතේ ධන හෝරේ 2 දාලා තියෙනවා. හරි. ඒ පුතේ වර්ණකේත ක්‍රමය. ඊට පස්සේ දෙවෙනි එක සංඛ්‍යාත්මක කේත ක්‍රමය. අපි එතන මේ වගුවත් පාඩම් කරන්න ඕනේ. රයිට්. බලන්නකො මේක වෙන විදිය. මෙතන තියෙනවා 276යි k කියලා. මෙහිම ධාරිත්‍රකවල සටහන් කරනවා. එතකොට අපි ඉස්සල්ලාම අගයන් දෙක ගන්නවා. 27. තුන්වෙනි එකේනා අගේ 10ක් බලයක් විදිහට ලියනවා. 6නේ තියෙන්නේ. 10යි 6 කියලා ලියනවා. උත්තරේනේ පිකෝ ෆැරඩ් වලින්. එහෙනම් බලන්න පුතේ 27 වැඩි කිරීම 10යි 6යි පිකෝ ෆැරඩ්. සහනගේ විදියට ඉංග්‍රීසි අකුරක් තියෙන්නේ k. බලන්න මේ k තීරුවට අදාළ සහනගේ ධන හෝරෙන 10යි. පැහැදිලි. දෙවෙනි එකට 106යි k. පළවෙනි ඉලක්කම් දෙක ගන්නවා 10.
වැඩි කිරීම තුන්වෙනි එක්කෙනා 10 බලයක් විදිහට 6නේ 10 6යි. එහෙනම් 10 වැඩි කිරීම 10 6 පිකෝ ෆැරඩ්. තියෙන්නේ K වලට දාලා සහන ගෙවෙන ධන හොරණ 10. ඔබට මේ විදිහට දෙවෙනි ක්‍රමයේ විස්තර කරන්න පුළුවන්. right ඊට පස්සේ යන්නකො අකුරු සංඛ්‍යා කේතු ක්‍රමයට. කුඩා ධාරිත්‍ර කොළ පුතේ දශම සංඛ්‍යා අගයන් තියෙන ධාරිත්‍ර කොළ මෙන්න මේ විදිහට ධාරිතාව සටහන් කරනවා. 3යි P2 6යි N2 40යි N. මම උදාහරණ 3ක් දාලා තියෙනවා. හරි 3යි P2 ගන්නකො. මේ P අයින් කරන්න. මැදට දශම තිතක් තියන්න. 3.2යි. P අකර දාන්න ෆැරට් එක එකතු කරන්න. එහෙනම් පුතේ 3.2යි පිකෝ ෆැරට්. 6යි N2 N අයින් කළා දශම තිතක් දාන්න 6.2යි. N අගට දාලා ෆැරට් එක එකතු කරන්න. ඒතර පුතේ 6.2යි නැනෝ ෆැරට්. 40යි N. ඒතර කරන්න ඕනේ පුතේ මේ N අයින් කරලා දශම තිතක් දාන එකනේ. දැන් මෙතන N අයින් කරලා දශම තිතක් දැම්මා කිව්වොත් එකාගෙම නෙන්නේ. එහෙනම් N F එකතු කරන්න. 40යි නැනෝ ෆැරට්. මේ වගේ ධාරිත්‍ර කොළ අගය සටහන් කරන ක්‍රම ටික අපි දැනගන්න ඕනේ. ධාරිත්‍ර කොළ ප්‍රයෝජන කිහිපයක් තියෙනවා. විදුලි පරිපථ සුමටනය කිරීම සඳහා පුතේ සුමටන ක්‍රියාවලිය අපි ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික්ස් වල. ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් බවට පරිවර්තනය කරනකොට සුමටන ක්‍රියාවලියක් යොදා ගන්න. හරි දැන් පාඩම් කරලා තියනකො. ඊට පස්සේ පුතේ ප්‍රත්‍යාවර්ත ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ශුන්‍ය මට්ටම වෙනස් කිරීමට වෝල්ටීයතා ගුණක පරිපථවල භාවිත කරන ධාරිත්‍ර කොළ කාර්ය නිර්ණය කිරීම සඳහා භාවිත කරනවා. විදුලි සංඥාවල හැඩේ වෙනස් කිරීම සඳහා ධාරිත්‍රක භාවිත කරනවා. රයිට් යන්නකො අන්තිම තීරි කොටසට ධාරිත්‍රක ශ්‍රේණිගතව සහ සමාන්තරගතව සම්බන්ධ කරලා සමක ධාරිතාව හොයන විදිය. රයිට් මේ තියෙන පුතේ ධාරිත්‍රක හතරක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා මේ තියෙන පුතේ ධාරිත්‍රක හතරක් සමාන්තරගතව සම්බන්ධ කරලා මෙයාගේ ධාරණාව C1 මෙයාගේ C2 මෙයාගේ C3 මෙයාගේ C4 මේගොල්ලන්ගේ තියෙනවා මෙයාගේ C1 මෙයාගේ C2 මෙයාගේ C3 මෙයාගේ C4 රයිට් ධාරිත්‍රක ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව සම්බන්ධ කරපුවම අපි සමක ධාරිතාව හොයන්න දැනගන්න ඕනේ. සමක ධාරිතාව ඒවා සමක ධාරණාව කියන්නේ ධාරිත්‍රක ගොඩක් වෙනුවට යොදන්න පුළුවන් තනි ධාරිත්‍රකයගේ. නැත්නම් ධාරිත්‍රක පද්ධතියක් වෙනුවට යෙදිය හැකි තනි ධාරිත්‍රකයේ අගය. එහෙනම් මෙතන තියෙන ශ්‍රේණිගතව සම්බන්ධ කරලානේ මේ හතර දෙනාම වෙනුවට යොදන්න පුළුවන් තනි ධාරිත්‍රකයේ අගය C නම් අපි එකයට C සමානයි එකයට C1 එකයට C2 එකයට C3 එකයට C4 කියන මේ සූත්‍රය දාලා සමක ධාරණාව හොයන්න පුළුවන්. රයිට් ඊළඟට ධාරිත්‍රක පද්ධතිය සමාන්තරගතව තියෙන සමක ධාරණාව හොයන්න ඒ සේරම ධාරිත්‍රක වල එකට එකතු කරනවා අගයන් ටික. සමක ධාරිතාව හොයන්නේ සේරම ධාරිත්‍රක වල අගයන් ටික එකට එකතු කරන හරි. එහෙනම් C සමානයි C1 ධන C2 ධන C3 ධන C4. පැහැදිලි රයිට්. ඒතර ධාරිත්‍රක සම්බන්ධයෙන් තියරි කොටස් ටික ඉවරයි. අපිට මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ 12 වසරේ පාඩමේ මුල කොටසේදී. රයිට් අපි පුතේ ධාරිත්‍රක සම්බන්ධ තියරි කොටස එතනින් ඉවර කරනවා. තව තියරි කොටසක් තියෙනවා ධාරිත්‍රක වල. අපි ඒ ටික ඊළඟ වීඩියෝ එකේදී බලමු. රයිට් අපි ප්‍රශ්න ටික කරමු පුතේ. දැන් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට එන්නකො. ධාරිත්‍රකයක ධාරිතාවය anu කුමක්ද? ධාරිතාව කියන්නේ පුතේ ධාරණාවටමයි. ධාරිත්‍රකයක අග්‍රාතර විභවාන්තරය වෝල්ට් 1කින් වැඩි කිරීම සඳහා ධාරිත්‍රකයට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණයට අපි කියනවා ධාරිත්‍රකේ ධාරණාවවත් ධාරිතාව කියලා. රයිට් දෙවෙනි එකට යන්න. ආරෝපණ ප්‍රමාණය Qද ධාරිත්‍රකයේ අග්‍රාතර විභවාන්තරයේ Vද ධාරිත්‍රකයේ ධාරිතාව Cද නම් ඒවා අතර සම්බන්ධතාවය ලබා ගන්න. Q සමානයි CV නේද පුතේ? සම්බන්ධන්නේ Q සමානයි CV. රයිට් ඊට පස්සේ තුන්වෙනි කොටසට එන්නකො. ආරෝපණ ප්‍රමාණය කූලෝම් 100යි ධාරිත්‍රකයේ ධාරණාව ෆැරට් 1යි නම් අග්‍රාතර විභවාන්තරය අහන්නේ. මේ විදිහට අපිට හදන්න පුළුවන් නේද පුතේ? Q සමානයි CV දාන්න. Q කියන්නේ ආරෝපණ ප්‍රමාණය, C කියන්නේ ධාරණාව, V කියන්නේ විභවාන්තරය. එහෙනම් පුතේ අපිට හොයන්න තියෙන්නේ V. මම V උක්ත කරන්න. ඒතර Q V සමානයි Q බෙදීම C කියලා ගන්න පුළුවන්. Q වලගේ කූලෝම් 100යි. කූලෝම් වලින් ආදේශ කරන්න පුළුවන්. ධාරිතාවය නැත්නම් ධාරණාව ෆැරට් 1යි. එහෙනම් පුතේ 100 බෙදීම 1 උත්තරේ 100යි. වෝල්ට් විභවාන්තර එකක වෙන්නේ වෝල්ට්. පැහැදිලි. හරි තියෙන පහස් සඳහන් වගුව සම්පූර්ණ කරන්න. පුතේ මේකේ ගැටලු කිහිපයක් තියෙනවා. මම ඒ ගැටලු ටික හදලා තියන්නේ ABCD කියලා දාලා. බලා ගන්න පුතේ. ආරෝපණ ප්‍රමාණය දීලා තියෙනවා, ධාරිතාවය දීලා තියෙනවා, V වලගේ අහන්නේ. එන Q සමානයි CV දාන්න පුළුවන්. ඒත් Q සමානයි CV දැම්මහම පුතේ Q වලගේ 100යි කූලෝම්, C වලගේ 100යි මයික්‍රෝෆැරට් එන්නේ. එතකොට මයික්‍රෝෆැරට් ෆැරට් කරලා ආදේශ කරන්න ඕනේ. මයික්‍රෝෆැරට් පුතේ ෆැරට් කරන්න මයික්‍රෝ වෙනුවට 10 ඍණ 6ක් දාන්න ඕනේ. රයිට් එතකොට V තියෙනවා මෙතන. එතකොට බලන්න සුළු කරපුවාම V වලගේ එන්නේ 10 6ක් වෝල්ට්. ඒ ලොකු වගයක් එනවා පුතේ. පැහැදිලි. හරි දෙවෙනි ප්‍රශ්නට යන්නකෝ. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ධාරිතාවය දීලා තියෙනවා, විභවාන්තරය දීලා තියෙනවා. ධාරිතාවය විභවාන්තරය දීලා ආරෝපණ ප්‍රමාණය අහන්නේ. එහෙනම් Q සමානයි CV දාන්න.
එතකොට Q සමානයි C වලගේ 400යි මයික්‍රෝෆැරඩ් කියලා තියෙන්නේ. අපි මයික්‍රෝෆැරඩ් ගන්න 10 ඍණ 6න් වැඩි කරනවා. P වලගේ 200යි මිලිවෝල්ට් කියලා දීලා තියෙන්නේ. එහෙනම් පුතේ මිලි වෝල්ට් කරන්න මිලියගේ වෝල්ට් කරන්න 10 ඍණ 3න් වැඩි කරනවා. එහෙනම් මේක සුළු කරපහම පුතේ මේ වගේ 8 වැඩි කිරීම 10 ඍණ 5යි කූලෝම් කියලා උත්තරේ එන්න ඕනේ. සෙටෙන් රයිට් ආරෝපණ ප්‍රමාණය දීලා තියෙන්නේ මයික්‍රෝ කූලෝම් 1යි. විභවාන්තරය දීලා තියෙන්නේ පිකෝ වෝල්ට් 300යි. අහන්නේ අපෙන් ධාරිතාවය. Q සමානයි CV දාන්නකො. Q සමානයි CV දැම්ම ආරෝප ප්‍රමාණය මයික්‍රෝ කූලෝම් 1යිනේ. එහෙනම් 1යි මයික්‍රෝ කූලෝම් කරන්න 10 ඍණ 6න් වැඩි කරා. වෝල්ටීයතාව වෙන්නේ පිකෝ වෝල්ට් 300යි. පිකෝ අගේ අයින් කරන්න පිකෝ වෝල්ට් කරන්න 10 ඍණ 12න් වැඩි කරන්න ඕනේ. එහෙනම් මෙයා සුළු කරපුවාම මේ උත්තරේ යන 3න් 1 වැඩි කිරීම 10යි 4ක් ෆැරඩ්. ඕන්න මෙතන දශම වලට දාලා අපිට සුළු කරලා 10 බලයට තියන්න පුළුවන් උත්තරේ. රයිට් උත්තරේ මේ විදිහට එන්න ඕනේ. පැහැදිලිනේ? රයිට් අපි ඊට පස්සේ පුතේ දෙවෙනි ප්‍රශ්නයට යමු. පාන දෙවෙනි ප්‍රශ්නේ. පාසනන් දාරිත්‍රික පද්ධතිය සලකන්න. AB අතර සමක ධාරණාව හොයන්න. BC අතර සමක ධාරණාව සොයන්න. CD අතර සමක ධාරණාව සොයන්න. පද්ධතියේ සමක ධාරණාව සොයන්න. රයිට් මං එක දිගට හදන්න. AB කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි. BC කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි අතර. CD කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි අතර. අපි එන මේ කෑලි තුනේ සමක ධාරණාව වෙන වෙනම හොයමු. රයිට් හරි යන්නකො පුතේ AB අතර සමක ධාරණාව. AB අතර මේ වගේ කෑල්ලන්නේ තියෙන්නේ. මෙයා 100යි පිකෝෆැරඩ්, මෙයා 300යි පිකෝෆැරඩ්, මෙයා 400යි පිකෝෆැරඩ්. එහෙනම් සමක ධාරණාව කියන්නේ මේ තුන් දෙනාම වෙනුවට දාන්න පුළුවන් තනි ධාරිත්‍රකයේ අගේනේ. එහෙනම් පුතේ මේ දෙන්න සමාන්තරගතයි. සමාන්තරගත නම් ඒ දෙන්න අයින් කරලා තනි එක්කෙනෙක් දාන්න ඒ දෙන්න එකතු කරන්න ඕනේ. මේ දෙන්නම වෙනුවට දාන්න පුළුවන් අගය වෙන්නේ මේ දෙන්න එකතු කරනවා. එහෙනම් මේ දෙන්න 300යි 100යි හින්දා 400 එක්කෙනෙක් දැම්ම නම් හරි නේද? මෙයා 100යි මෙයා 300 එකෙන් 400යි. එහෙනම් මේ දෙන්න අයින් කළාම මෙතෙන් 400 එක්කෙනෙක් දානවා. කලින් 400 කෙනෙක් ඉන්නවා. දැන් මේ දෙන්න ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් පුතේ 1/c සූත්‍රය දාන්න ඕනේ. ඒතර 1/c සමාන 1/c වන දාන 1/c2. C කියන්නේ සේරම ලයින් කරලා දාන තනි ධාරිත්‍රකයේ අගේවත් සමක ධාරණාව. හරි. ඒතර C1 කියන්නේ මෙයාගේ 400යි, C2 කියන්නේ මෙයාගේ 400යි. මේම ආදේශ කරාම පුතේ 200යි පිකෝෆැරඩ් කියලා එනවා. එහෙනම් මේ සේරම ධාරිත්‍රක ටික AB අතර ධාරිත්‍රක ටික අයින් කරලා දාන්න පුළුවන් තනි එක්කෙනාගේ අගේ 200යි පිකෝෆැරඩ්. හරි. ඊළඟ කොටසට යන්න. ධාරිත්‍රකයකට විභවාන්තරයක් සැපයූ විට පොතේ උත්තර පහක් තියෙනවා. ආරෝපණ ඉවත් වේ, ආරෝපණ ගබඩාවේ, తాවකාලික විසර්ජනය වේ, විභවාන්තරයේ බෙදීමක් සිදු වේ, ධාරණාව වැඩි වේ. මේ ගැළපෙන උත්තරේ පොතේ ආරෝපණ ගබඩාවේ දෙවෙනි උත්තරේ. මෙනි ප්‍රශ්නට එන්නකො. 104යි කේලේ සටහන් කර ඇති ධාරිත්‍රකයේ ධාරණාව. දැන් පොතේ මේ වගේ එක්කෙනෙක් ඉන්නවා කියන්නේ 104යි k. එතකොට පොතේ 104යි k එක්කෙනාගේ ධාරණාව අපි ලියන්නේ ඉස්සල්ලා මගේ ගන්න 10. ඊට පස්සේ 4 10 බලයක් දීලා 10 වැඩි කිරීම 10 4යි පිකෝෆැරඩ්. ඊට පස්සේ පුතේ ධන හෝරින 10%ක් වෙන්න ඕනේ. k කියන්නේ ධන හෝරින 10%. එහෙනම් උත්තරේ මේ දේ සුළු කරපුවම තුන්වෙනි උත්තරේ තමයි එන්නේ. තුන්වෙනි උත්තරේ අපිට ගන්න පුළුවන්. රයිට් 4. 104යි m ලෙස සටහන් කර ඇති ධාරිත්‍රකයේ ධාරණාව. බලන්න පුතේ 104යි m කියලා ගහලා දෙන්න. මෙන්න ධාරිත්‍රකය. එහෙනම් අර විදියම නේද පළවෙනි අගය ගන්නවා මෙතෙන් 10. මේ තුන්වෙනි ඉලක්කම 10 බලයක් දීලා 10 4. m කියන්නේ පුතේ ධන හෝරින 120යි. එහෙනම් මෙතන උත්තරේ එන්න ඕනේ ධන හෝරින 120 සහනගයත් එක්ක මේ උත්තරේ. එහෙනම් මේකෙත් පුතේ උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. යන්නකො පුතේ පස්වෙනි ප්‍රශ්නෙට. ධාරිත්‍රකයක් කෝෂයකට සම්බන්ධ කර ආරෝපණය වූ පසු බල්බයකට නිවැරදිව සම්බන්ධ කරන ලදී. එවිට බල්බේ. රයිට් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙන්න පුතේ මම කෝෂයක් සහ ධාරිත්‍රකයක් නිවැරදිව සම්බන්ධ කරලා ධාරිත්‍රකය ආරෝපණය කරගන්නවා. දැන් මෙහෙම ආරෝපණය කරගත්තාම මෙයා ආරෝපිත ධාරිත්‍රකයක්. දැන් මෙයාට මම මේ බල්බේ සම්බන්ධ කරන්නේ. දැන් ආරෝපිත ධාරිත්‍රකයට බල්බේ සම්බන්ධ කරපුවම බල්බේ හරහා ධාරිත්‍රකය අර ගබඩා වුණ ආරෝපණ ටික ගමන් කරනවා. ගමන් කරනකොට බල්බේ දැල් වෙනවා. හැබැයි ටික වෙලාවකදී මේ ආරෝපණ ටික නැති වෙනවා. එතකොට බල්බේ නිවෙනවා. පැහැදිලි? රයිට්. හොඳම උත්තරේ තෝරමු අපි. පළවෙනි එක දැල් වේ. හරි. දෙවෙනි එකට යන්නකො. දැල් වේ ක්‍රමයෙන් දීප්තිය අඩු වේ. ඒක පළවෙනි එකට වඩා හරි. නොදැල් වේ. තුන්වෙනි එක වැරදිනේ. නිවි දැල් වේ. එහෙමයක් වෙන්නේ නැහැ පුතේ. දීර්ඝ කාලයක් දැල් වේ. අපිට ඒක කියන්න බෑ මෙතන හරියට. එහෙනම් හොඳම උත්තරේ වෙන්නේ මොකද්ද? දැල් වේ ක්‍රමයෙන් දීප්තිය අඩු වේ. රයිට්. 6 වෙනි එකට යන්න. ධාරිත්‍රකයක ධාරණාව යනු. රයිට්. උත්තරේ කෙලිම තුන්වෙනි එක කියලා ගන්න පුළුවන් නේද? එහි අග්‍රතර විභවාන්තරය වෝල්ට් එකකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය. හැදලි. අතට යන්න. ධාරිත්‍රක සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. සුමටනය සඳහා භාවිතා කරයි. හරිනේ. විසර්ජන පරිපතවල භාවිතා කරයි.
කාල නිර්ණය කිරීමේ පරිබතවල භාවිතා කරයි. උත්තර 3ම පුතේ හරි. මින් නිවැරදි වන්නේ සියල්ල. 8 වෙනි එකට යන්න. දාරිත්‍රක පද්ධතියක සමකදාරිතාවය වැඩි කර ගැනීමට නම් පුතේ සමකදාරණා හෙවත් සමකදාරිතාව වැඩිම වෙන්නේ සමාන්තරගත පද්ධතියක. මොකද දාරිත්‍රක ඔක්කොම අගයන්ට එකතු කරනවානේ. සමකදාරිතාවය හෙවත් සමකදාරණාව අඩුම වෙන්නේ පුතේ ශ්‍රේණිගත පද්ධතියක. එහෙනම් මේකේ හොඳම උත්තරේ දාරිත්‍රක සමාන්තරගතව සම්බන්ධ කළ යුතුය. දාරිත්‍රක ඔක්කොම සමාන්තරගතව සම්බන්ධ කරොත් සමකදාරණාව වැඩි වෙලා හම්බෙන්නේ. උපරිමගයක් ගන්නවා. හරි. 9 10යි පිකෝෆැරඩ් 20යි පිකෝෆැරඩ් 40යි පිකෝෆැරඩ් 80යි පිකෝෆැරඩ් දාරිත්‍රක හතරක් තියෙනවලු. මෙම දාරිත්‍රක මගින් ලබාගත හැකි උපරිම සමකදාරිතාවය සහ අවම සමකදාරිතාවය. රයිට් බාන පුතේ මේ ගන්න. රයිට් මෙන්න දාරිත්‍රක හතර 10යි පිකෝෆැරඩ් 20යි පිකෝෆැරඩ් 40යි පිකෝෆැරඩ් 80යි පිකෝෆැරඩ්. උපරිම සමකදාරිතාවයක් ගන්න නම් සමාන්තරගතව සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් සේරම එකතු කරනවා සමකදාරිතාව හොයන්න. 150ක් එනවා. අවම සමකදාරිතාවක් ගන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ. ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් පුතේ අපි 1යට C සූත්‍රය දාන්න. එහෙනම් 1යට C සමානයි පළවෙනි එක නයි 1යට 10යි, දෙවෙනි එක නයි 1යට 20යි, තුන්වෙනි එක නයි 1යට 40යි, හතරවෙනි එක නයි 1යට 80යි. මේ සුළු කරපුවාම පුතේ මෙතන අගේ එනවා සමකදාරණාව 5.33යි. එහෙනම් උපරිමාගේ මේ හතර දිනාගෙන් ගන්න පුළුවන් 150 පිකෝෆැරඩ්. අවම අගේ වෙන්නේ 5.33යි. බානේ නම් පුතේ ගැලපෙන උත්තරේ තුන්වෙනි එක නේද? 150 සහ 5.33. ඕකේ අනිත් පැත්ත දාලා තියෙනවා 5.3 150 කියලා. එහෙම වැරදි. දීලා තියෙන පිළිවෙලටම හොයන්න ඕනේ. උපරිම සමකදාරිතාවය සහ අවම සමකදාරිතාවය අහන්න. එහෙනම් තුන්වෙනි උත්තරේ ඉන්නේ. රයිට්. 10ට යන්න. 80 පිකෝෆැරඩ් දාරිත්‍රක හතරක් ඔබට සපය ඇත. මෙම දාරිත්‍රක මගින් ලබාගත නොහැකි සමකදාරිතාවගේ ගන්න බැරි එක්කිනා 84ක් තියෙනවලු පුතේ. දැන් 84 සම්බන්ධ කරන්න පුළුවන් ආකාර ටික බලන්න. උපරිම අගයක් එන්න නම් සමාන්තරගතව සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් 320ක් එනවා. අවම අගයක් ගන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න. එහෙනම් 20ක් එනවා. ඊට අමතරව පුතේ සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම ටික මම දාලා තියෙනවා මෙතන. මේක ක්‍රමයක්. සමාන්තරගතව දෙන්නේ සම්බන්ධ කරලා ඒ පද්ධති දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. මේ තව ක්‍රමයක්. හරි ඊට පස්සේ තියෙන්නේ මේ තව ක්‍රමයක්. හරි මීට අමතරව මේ දාරිත්‍රක අතර සම්බන්ධ කරන ක්‍රමයක් නැහැ. එතකොට මේ වගේ මේ හතරෙන් නොවන සමකදාරිතාවයක් තියෙනවා. බලන්න පුතේ. මෙයාගේ තියෙන්නේ 60යිනේ. ඊට පස්සේ මෙයාගේ වෙන්න ඕනේ 32යි, මෙතන 80යි, මෙතන 320යි, මෙතන 20යි. නොවන අගය බලන්න පුතේ. නොවන අගය 150. අර ඔක්කොම තියෙනවනේ. එහෙනම් පුතේ උත්තරේ වෙන්නේ 4. පැහැදිලි? ඒක තහඩු දෙක අතර පරතරය වැඩි කරන විට. රයිට්. ධාරණාවට මොකද්ද වෙන්නේ කියලා මෙතන තියෙනවා. රයිට් බලමු පුතේ. දැන් දාරිත්‍රකයක තහඩු අතර පරතරය තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලයේ දැන් වෙන සම්බන්ධනේ මේ C සමාන එප්සයිලන් මේ බෙදීම D. තහඩුව අතර පරතරය කියන්නේ D. ධාරණාව තියෙන්නේ C. ඒතර තහඩුව අතර පරතරය වැඩි කරනකොට පුතේ ධාරණාව අඩු වෙන්න ඕනි. එහෙනම් බලන්න පුතේ. තහඩුව අතර පරතරය වැඩි කරනකොට ධාරණාව අඩු වේ. උත්තරේ ඉන්නේ කීයද? දෙවෙනි එක. දාරිත්‍රකයක තහඩුවල ක්‍රියාකාරී වර්ගඵලය අඩු කරන විට. හරි බලන්න පුතේ ක්‍රියාකාරී වර්ග කියලා මෙන්න මෙයානේ. ඒනේ. එහෙනම් ක්‍රියාකාරී වර්ගඵලය අඩු කරත් දාරිත්‍රකයේ ධාරණාව අඩු වෙන්නේ නේද? හරි. එහෙනම් එතෙන්ට උත්තරේ ඉන්නේ අඩු වේ. ඒ උත්තරේ ඉන්නේ දෙවෙනි එක. 13 ස්ථිර දාරිත්‍රකවල ධාරණාව නියත වේ. වෙනස් වෙන්නේ නැහනේ. උත්තරේ පළවෙනි එක. ද්‍රවීය දාරිත්‍රකවල පාරවේද්‍ය ද්‍රව්‍ය වන්නේ. ද්‍රවීය දාරිත්‍රකවල පාරවේද්‍ය ද්‍රව්‍යයට ගන්නේ ලෝහ ඔක්සයිඩ් පටලයක්. තීරි කොටස බලන්න උත්තරේ ඉන්නේ 4. 15 වෙනි එක. ද්‍රවීය දාරිත්‍රකවල ඍණාග්‍රය. ද්‍රවීය දාරිත්‍රකයක පුතේ ඍණාග්‍රය වෙන්නේ රසායනික ද්‍රව්‍යයක් මේ ගෝ කඩදාසිය. උත්තරේ 4 එන්නේ. 16 දාරිත්‍රකයක ගබඩා වන ශක්තිය. පුතේ ශක්තිය සමානයි භාගයක් CV වර්ගය. බාන නිවැරදි සම්බන්ධය පළවෙනි එකනේ. භාගයක් CV වර්ගය. 17 දාරිත්‍රකයක ධාරණාව. තහඩු අතර පරතරයට අනුලෝමව සමානුපාතික වේ. තහඩු අතර පරතරයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි මේක තහඩු අතර පරතරය කියන්නේ මෙන්න මෙතෙන් එන්න පුතේ C සමානයි එප්සයිලන් මේ බෙදීම D. මේ තියෙන D වලින් පෙන්වන්නේ තහඩු අතර පරතරේ, C වලින් පෙන්වන්නේ පුතේ ධාරණාව. එහෙනම් තහඩු අතර පරතරේ වැඩි කරොත් ධාරණාව අඩු වෙනවා. තහඩු අතර පරතරේ අඩු කරොත් එimhe ධාරණාව වැඩි වෙනවා. එහෙනම් ධාරණාව තහඩු අතර පරතරයට ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. නේද? එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ දෙවෙනි එක. තහඩු අතර පරතරයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. දෙවෙනි උත්තරේ.
රයිට් ඊළඟ පිටුවට යන්නකො පුතේ 20 ධාරණාව ෆැරට් එකක් වන ධාරිත්‍රකයකට CI පිකෝ ෆැරට් ආරෝපණ ප්‍රමාණය ලබා දුන් විට එහි අග්‍රතර ඉබ්බාන්තරය අනේ CV දාන්න මේ ප්‍රශ්නෙට එතකොට පුතේ ආරෝපණ ප්‍රමාණය පිකෝ කූලෝම් CI පිකෝ කූලෝම් කරන්න 10 12න් වැඩි කරා ධාරණාව වෙන 1 ෆැරට්නේ සුළු කරාම පුතේ මෙන්න විභවාන්තරය එනවා රයිට් මෙතන පුතේ පේපර් එකේ උත්තරයක් නැහැ හරි මේවට සම්බන්ධයක් වෙන්නේ නැහැ මොකද මේ උත්තර පහම වැරදි නිවැරදි උත්තරේ ගන්න එක පුත්‍ර විදිහට ගන්න හරි 21 ධාරණාව 2න් 6ක් ලෙස සටහනකේ ධාරිත්‍රිකේ ධාරණා පුතේ n අයින් කරලා දශම චිතයෙන් 2.6යි nf එක එකතු කරන්න. ඒතර 2.6යි නැනෝ ෆැරට් වෙන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්.